නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගාලේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. පංචශීලයේ සමාදන් වෙන নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සච්ඡං පකාසේති මහාවීරං නමාමහං ඒතේන සච්ච වඤ්ඤේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදුපසේ බුදුමහරහතුන් කෙරෙහිද
සිල්වත් ගුණවත් නුතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි මට සමාවන සේක්වා දෙවනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ්ඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මත්තානං යාචාමි ඉමං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනා ඥාන ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා පින්වත්නි අපේ මනුස්ස ජීවිතයේ අපිට ලැබිච්ච සම්මත මරණයත් එක්ක අපිට අහිමි වෙලා යනවා. ඒක සමහර විට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ආපහු ලැබුණොත් අපිට මේ ධර්ම මාර්ගයේ යන්න ඒක මොන පරිසරයක උපදීද කියලා කියන්න බෑ. කොහොම නමුත් අපිට ඊටාම පැහැදිලි කාරණේ මේ සම්මත මරණයත් එක්ක අපිට මේ පින් ඇති මනුස්ස ජීවිතේ නැති වෙලා යනවා. ඒ පින් නැති මනුස්ස ජීවිතේ නැති වෙලා යන්න ඉස්සර වෙලා අප විසින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නව නම් ඊටාම උත්සාහයෙන් පින්වත්නි මේ ධර්ම මාර්ගය යන්න ඕන මේ ධර්ම මාර්ගයේ තේරුම් ගන්න ඕන. එහෙම නොවුණු කෙනෙකුට ජීවිතයේ අන්තිම මොහොතේ මේ මනුස්ස ජීවිතේ අහිමි වෙන වෙලාවේ ලොකු කම්පාවක් ඇති වෙන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් සමග රජගහ නුවර වස් සමාදන් වෙලා වස් අවසානයේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටියා මහණෙනි නුඹ වහන්සේලා අතර මේ කාල පරිච්ඡේදය තුල දස කතාවෙන් යුක්තව වාසය කරමින් තමන් වාසය කරන ගමන්ම තමන් එක්කලා ජීවත් වෙන සබ්‍රක්‍මචාරීන් වහන්සේලා සමාන සැප දුක ඇති ස්වාමින් වහන්සේලාට මේ දස කතාවන්ගෙන් අනුශාසනා කිරීම සම්බන්ධව වඩාත් ගෞරවයටපත් භික්ෂුන් වහන්සේ
කවුද කියලා බුදුරජාණන් වහන්සේ විමසා සිටියා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා එක සැරේටම ප්‍රකාශ කළා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මන්තානි බැබෙනියගේ පූර්ණ නම් පුන්න නම් ස්වාමීන්ද්‍රයන් වහන්සේ දස කතාවෙන් යුක්තව වාසය කරමින් තම සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට දස කතාවෙන් අනුශාසනා කළ ඇත්තන් අතර ඊටාම උසස් ස්වාමීන් වහන්සේ බව ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මන්තානි පුත්ත පුන්න ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඊටාම ගෞරවනීය විදියට ප්‍රශංසා කළ අපේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ බුද්ධ ශාසනයේ වාසය කරන හතර පිරිස විසින්ම බුදුරජාණන් වහන්සේ නොකල යුතු කතා 32ක් දේශනා කළා තිනෝ දෙතිස් කතා කියලා මේ ඇත්තන්ට ඒ ගැන කලින් ප්‍රකාශ කළා. ඒ වගේම ඒ සිව්වණක් පිරිස විසින් කළ යුතු දස කතාවක් ගැන සූත්‍රවල සඳහන් වෙලා තිබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ දස කතාවෙන් වාසය කරන භික්ෂුන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට ප්‍රශංසා කරපු බවත් සූත්‍රවල ඇතුළත් වෙලා තිබෙනවා. ඒ දස කතා කියලා සඳහන් වෙන්නේ පින්වත්නි අල්පේච්ඡ කතා, සන්තුෂ්ටි කතා, පවිවේක කතා, අසංසර්ග කතා, වීර්ය කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන කතා 10යි. අල්පේච්ඡ කතා කියලා කියන්නේ මේ නිවන් මාර්ගයේ යන සිව්වණ පිරිස විසින් අල්පේච්ඡ විහරණයෙන් යුක්තව කටයුතු කරමින් තමන් එක්කලා ජීවත් වෙන පිරිසට අල්පේච්ඡ භවයේ වටිනකම ප්‍රකාශ කළ යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ අල්පේච්ඡතාවය කියන එක පින්වත්නි අපි ඇති කරගන්නේ අපිට ධනය නැති නිසා නෙමෙයි, ධනය තිබුණත් නැතත් නිවන් මාර්ගයේ විවෘත කරගන්නට උවමනා කෙනෙක් විසින් අල්පේච්ඡතාවෙන් යුක්තව වාසය කළ යුතුයි. එහෙම වාසය කරමින් ඒකේ වටිනාකම Taman එක්කල ජීවත් වෙන පිරිසට ප්‍රකාශ කළ යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඊළඟට සන්තුෂ්ටි කතා කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන එක. භික්ෂුන් වහන්සේලා නම් Tamanට ලැබෙන සිව්පසය, ගිහි ඇත්තන්ට Tamanට ලැබිච්ච දේෙන් සතුටු වෙලා ඒවා ගැන නැවත නැවත ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස, යාන වාහන ආදී දේවල් ගැන නැවත නැවත කතා කර ඉන්නේ නැතුව, ඒ වගේම තමන්ගේ දූ දරුවන්ගේ නම්බුනාන්තර, තමන්ට ලැබිච්ච තනතුරු සහතික ආදී දේවල් ගැන කතා නොකොට සන්තුෂ්ටිතාවයෙන් තමන්ට ලැබුණු දේ තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයේ හුරු කරන්නයි කියලායි බුදුහාඳුරෝ දේශනා කළේ. ඊළඟට පවිවේක කතාව කියලා කියන්නේ කාය විවේක කියලා කිව්වේ පුළුවන් තරම් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් සමාජයේ කළ ජීවත් වුණත් ඒක අවම කරගන්නට අපි වග බලා ගන්න ඕන. ඒ අවම කරගෙන කටයුතු කළත් පින්වත්නි ඒ ඇසුරු කරන වෙලාවෙත් අර ලෞකික කතා ආදී දේවල්ට නැඹුරු වෙන්නේ නැතුව ධාර්මික කතාවල යෙදෙන්නයි කියලයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. ඊළඟට චිත්ත විවේකය
නොයෙකුත් සමාධි ආදී දේවල් ලබාගෙන කෙලෙස් වලින් හිත නිදහස් කරගන්න ඊළඟට උපදි විවේකයේ කියලා නිර්වාණය පෙන්නලා පවිවේක කතා කියලා කියන්නේ ඒක. ඊළඟට අසංසර්ග කතා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය වැරදි විදියට පිනවන්ට යන එක. ඒක වළක්වා ගන්න ඕන. ගිහි පැවිදි හැමදෙනාම විසින්. ඊළඟට වීරිය කතා. වීරිය මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඊටාම වැදගත් වෙනෝ. අපේ බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුරජාණන් වහන්සේ නමක් මහත් වූ වීරියකින් තමයි සම්මා සම්බුද්ධත්වයේ ලබාගත්තේ. ඒක මව්පියන්ගෙන් ලැබිච්ච දෙයක්වත් පරම්පරාවෙන් ලැබිච්ච දෙයක්වත් නෙමෙයි. තමන් වහන්සේම මේ සසරට බැහැලා සසරේ තියෙන දේ තේරුම් අරගෙන අප්‍රමාණ වීරිය කරලා අන්තිම මොහොතේ චතුරංග සමන්නාගත වීරිය උපදවල තමයි සම්මා සම්බුද්ධත්වය ලබාගත්තේ. ඒ නිසා ගිහි පැවිදි හැම කෙනෙක්ම වීරියෙන් වැඩ කරන්න ඕන. අද අවුව අද සීතලයි වැස්ස අසනීපයි ආදී දේවල් ගැන සාකච්ඡා කරන්නේ නැතුව කුසීත ධර්ම වලින් ඈත් වෙලා වහවහාම අපේ ජීවිතේ හැම මොහොතකම මරණය වෙත ගමන් කරනවා. ඒ මරණයට ඉස්සෙල්ලා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අදිෂ්ඨානෙන් වීරිය සම්පන්නව වැඩ කරන්න ඕන. ඊළඟට පින්වත්නි සීල කතා. සීල කතා කියලා කිව්වේ ශික්ෂා පමණක් නෙමෙයි ඉන්ද්‍රිය සංවර සීලාදී ගුණධර්ම දියුණු කර ගැනීම ගමන්ම අනිත් ඇත්තන්ට ඒකේ වටිනාකම කියලා දෙන්න ඕන. ඊළඟට සමාධි කතා. මේ බුද්ධ ශාසනයේ ඊටාම වැදගත් කොටසක් සමාධි ගාරවතා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. සමාධි පොදවන්න ඕන. අච්චරා සංඝාත වර්ගයේ පෙන්නනවා එක ශනයක් අසුරු ශනයක් හරි යම් කිසි කෙනෙක් සමාධියක් උපදවනවා නම් ඒ තාක් මේ බුද්ධ ශාසනය නැමැති පහන නිවිලා නැහැ, අන්තර්දාන වෙලා නැහැ. මේ බුද්ධ ශාසනේ තාමත් පවතිනවා කියලා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා සමාධි ලබා ගන්නට හැම කෙනෙක්ම වෑයම් කරන්න ඕන. අනිත් අයට සමාධියේ ඇති ಗುಣ කියන්න ඕන. ඊළඟට ප්‍රඥා කතා. විදර්ශනා ආදී ගුණධර්ම වල යෙදෙන ගමන්ම හොඳ දේශනා ශ්‍රවණය කරන ගමන්ම අනිකුත් Tamanගේ එක්කල ජීවත් වෙන අයට ඒ විදර්ශනා தત્ත්වයේ තියෙන ශ්‍රේෂ්ඨකම පැහැදිලි කරලා දෙන්න ඕන. ඒවට මාර්ගය කියලා දෙන්න ඕන. ඊළඟට විමුක්ති කතා කියලා කියන්නේ පින්වත්නි විමුක්ති කියලා කියන්නේ යම් ක්ලේශ ධර්මයකින් නිදහස් වෙනවා නම් ඒ හැම එකක්ම විමුක්ති හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන විමුක්ති පහක් තියෙනවා. චේතෝ විමුක්ති. ඒ විමුක්ති එකක් ගැන සඳහන් කළොත් මෙත්තා චේතෝ විමුක්ති කියන්නේ ව්‍යාපාදය දුරු කරලා වාසය කිරීම විමුක්තියක් හැටියට අපේ බුදුහාඳුරෝ දේශනා කළා. නිසා කෙලෙස් වලින් නිදහස් වෙන එකමයි විමුක්තිය කියලා කියන්නේ. වෙන විමුක්තියක් අපිට නැහැ. අපි නොයෙකුත් විමුක්ති අරගල වල යෙදුනත් ඒවත් තණ්හා ආදී උපාදාන දේවල් එක්කලා තියෙන දේවල් නිසා ඒවයින් ලෝකේ කිසි කෙනෙකුට හැබෑ විමුක්තියක් පින්වත්නි ළඟා කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ සිව්වන පිරිසට ඊතා කරුණාවෙන් අනුශාසනා කරන්නේ අර විමුක්තිය කියලා කියන්නේ පුළුවන් තරම් කෙලෙස් වලින් නිදහස් වෙලා ගත කිරීම. ශ්‍රේෂ්ඨම විමුක්තිය මේ බුද්ධ ශාසනයේ අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝ කියලා බුදුහාඳුරෝ පළවෙනි දේශනාවේදී පෙන්නපු අකෝප්‍ය වූ අරහත් ඵල විමුක්තිය එහෙම නැත්නම් චේතෝ විමුක්තිය කියන මේ නැවත මේ සසරට වැටෙන්නේ නැති පරම විමුක්තිය
නිර්වාණය සාක්ෂාත් කරගන්න අවස්ථාවේදී ලැබෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට විමුක්ති ඥාන දර්ශන. එතකොට විමුක්ති කියලා කියන්නේ යම්කිසි ක්ලේශ ධර්මයකින් අයින් වෙලා ඉන්න අවස්ථාව. ඒ අවස්ථාවේදී ඒ කෙලෙස් වලින් අයින් වෙලා මේ ලෝකේ දිහා බලන එක්කෙනාට අර කෙලෙස් වල ඉඳගෙන බලන එක්කෙනාට වඩා වෙනස් පින්වත්. මේක ආකාර දෙකක්. ඒ නිසා කෙලෙස් වලින් අයින් වෙච්ච විමුක්ති තැනත්තා විසින් මේ ලෝකේ බලන්නේ විමුක්ති දර්ශනයෙන් යුක්තව. අර කෙලෙස් නැතුව ලෝකේ දිහා බලනකොට තමයි ලෝකේ යථාභූත తත්වය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ යටපත් වුණාම එතන චේතෝ විමුක්තියක් ලැබනෝ. ඒ චේතෝ විමුක්තියෙන් ලැබෙන දර්ශනය සම්පූර්ණයෙන්ම සමහර විට මේ මුළු ජීවිතයම ආලෝකමත් කරන්නට හේතු වෙන දර්ශනයක් වෙන්න පුළුවන්. එතකොට පේනවා මන්තානි පුත්ත පුන්න කියන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්, නිකම් මහරහතන් වහන්සේ නමක් නෙවෙයි, අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක්. ඒ මහරහතන් වහන්සේ තමන් වහන්සේ දස කතාවෙන් යුක්තව වාසය කරන ගමන්ම තමන් එක්කල ජීවත් වෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමාන සීල, සමාන ශ්‍රද්ධා, සමාන ප්‍රඥා, සමාන ගුණ ධර්ම ඇති අයටයි සබ්‍රහ්මචාරීන් සමාන ගති පැවතුම් ඇති. එතකොට පේනවා මේ දස කතාවෙන් යම්කිසි කෙනෙක් යුක්ත නම්, දස කතාවෙන් අනිත් අය සමාදන් කරනව නම් අන්න බුදුරජාණන් වහන්සේ එයා ඒ තැනත්තා කල්යාණ මිත්‍රයෙක් හැටියට දේශනා කළා. එතකොට අපිට මේ බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයා කවුද කියන එක අඳුර ගන්නට එක පැත්තක් තමයි පින්වත්නි, අර කතා නොකල යුතු දෙතිස් කතාවෙන් අයින් වෙලා තමන් අර ධාර්මික වූ දස කතාවෙන් යුක්තව වාසය කරන ගමන්ම තමන් එක්කල ජීවත් වෙන ඇත්තන් දස කතාව කෙරෙහි තෙද ගන්වමින්, ඔද ගන්වමින්, උනන්දු කරවමින් මේ ධර්ම මාර්ගයට ගන්න තැනැත්තා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කියලා දේශනා කළේ. එක්තරා අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ එක්කලා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද උත්තමයන් වහන්සේ සාකච්ඡා කරනකොට ස්වාමීනි මේ කල්යාණ මිත්‍රයා මේ බුද්ධ ශාසනයේ භාගයක් වගේ නේද කියලා. එහෙම කියන්න එපා ආනන්ද, මේ මුළු බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍රයා මතයි පිහිටලා තියෙන්නේ කියලා දේශනා කළා. එතකොට බුද්ධ ශාසනය කියලා කියන්නේ සීල ප්‍රතිපදාව, සමාධි ප්‍රතිපදාව, පඤ්ඤා ප්‍රතිපදාව, සම්මා ඥාන, සම්මා විමුක්ති කියන දස හංගේහි සමන්නාගතෝ අරහාති උච්චතිති කියලා බුදුහාමුදුරුවෝ අංග 10කින් යුක්ත වන්නේ මේ බුද්ධ ශාසනයයි. රහතන් වහන්සේ මේ අංග 10න් යුක්තයි. එතකොට පේනවා මේ බුද්ධ ශාසනය එහෙනම් පටන් ගන්න පින්වත්නි අර දස කතා වලින්. මේ දස කතා නුවණින් පරීක්ෂා කරන කෙනෙකුට පේනවා මේක සීලයට අයිති කොටසක් තියෙනවා, සමාධියට අයිති කොටසක් තියෙනවා, ප්‍රඥාවට අයිති කොටසක් තියෙනවා. එතකොට පේනවා අර අල්පේච්ඡ කියන ඉච්ඡා කියලා කියන්නේ කැමැත්ත, අල්පේච්ඡ කියලා කියන්නේ අඩු කැමැත්ත,
වහිච්ඡතා කියලා කියන මහත් වූ කැමැත්ත බුදුහාමුදුරුවෝ පේන ලොකු කැමැත්ත ලොකු ආශාවන් තියෙන එක්කෙනාට මේ ශාසනය වැඩ කරන්නට බෑ. මොකද මහණෙනි යාලා බලන්ට මුහුදට නොයිකුත් ගංගාවන් ගලාගෙන එනෝ මුහුදට ජලය ඇති වෙන්නේ නැහැ. අන්න ලොකු බලාපොරොත්තු ලෞකික වශයෙන් තියෙන තැනත්තාගේ මනසත් අර මුහුද වගේ. අර බලන්න මහණෙනි ගින්න මේ ගින්නට මොන තරම් පරඬලා ආදී දේ එකතු කළත් ඒක දැවි දැවි නැවත නැවත පරඬලා බලාපොරොත්තු වෙනවා වගේ අර ලොකු බලාපොරොත්තු ලෞකික වශයෙන් තියෙන තැනත්තාට මේ බුද්ධ ශාසනය වැඩ කරන්නට බෑ කියලායි උන්වහන්සේ දේශනා කළේ. එතකොට පේනවා පින්වත්නි අර අල්පේච්ඡ සන්තුට්ඨිතා අල්පේච්ඡතා පවිවේකතා අසංසර්ගතා කියන මේ ධර්ම සියල්ලක්ම අර සීල ප්‍රතිපදාවේ දෙනවා. ඊළඟට වීරිය සමාධිය කියන මේ ධර්ම පින්වත්නි සමාධියෙත් දෙදෙනෝ අර ප්‍රඥාවෙත් වීරිය දෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා කියන එක අපි ඉස්සෙල්ලා හුරු කරවන පෙරහුරුවක් වගේ පින්වත්නි මේ දස කතා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුහුණු කරන පෙරහුරුවක් වාගේ තමයි මේ දස කතා. ඒක හරියට අර උණ ගසක් හටගන්න ඉස්සෙල්ලා ඒකට කියන උණ ගොබේ. අන්නේ ගොබේ වගේ අවස්ථාව තමයි මේ දස කතාව කියන්නේ. ඒ උණ ගොබේ ටිකක් මහත් වුණාට පස්සේ උණ ගසක් බවට පත් වෙනවා. අර අතු කොළ ආදියෙන් යුක්ත ශක්තිමත් ඕන සුළඟකට කැඩෙන්නේ නැති ශක්තිමත් උණ ගසක් බවට පත් වෙනවා. එතකොට පේනවා එහෙමනම් අපේ ජීවිතයේ පින්වත්නි පටන් ගන්න තැන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ හතර පිරිස ආධ්‍යාත්මික ජීවිතේ පටන් ගන්නට ඊටාම වැදගත්ම තමයි මේ කල්යාණ භූමිය. අන්නේ කල්යාණ භූමියේ ඉන්න එක්කෙනාට තමයි කල්යාණ පුතුජන කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ. දස කතාවෙන් යුක්ත තැනැත්තා නිතරම මල ගෙදරකට සම්බන්ධ වුණත්, දාන ගෙදරකට සම්බන්ධ වුණත්, වෙනත් නෑදෑ හිත මිත්‍රයෙක් ළඟට සම්බන්ධ වුණත්, එයා ලොකු කෙනෙක් වුණත්, පොඩි කෙනෙක් වුණත්, එයා පඬිතෙක් බවට පරිවර්තනය වෙන්නේ පින්වත්නි. එයා අර කල්යාණ පුතුජනෙක් විදියට දස කතාවෙන් වාසය කරන ගමන්ම අනිත් පිරිස දස කතාවෙන් තෙද ගන්නනවා කියලා බුදුහාම. එතකොට මේ පුන්න මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ ඊටාම ගෞරවයට ප්‍රශංසාවට පත් වුණා. බුදුහාමුදුරන්ගේ ප්‍රශංසාවට යම්කිසි භික්ෂුවක් හෝ ගිහියෙක් පත් වෙනවා නම් පින්වත්නි ඒක ලේසි කාරණාවක් නෙවෙයි. සාරාසංඛ්‍ය අසංඛ කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී පරමාර්ථ පාරමී කියන දස පාරමී සම්පූර්ණ කරපු මහා ප්‍රඥාවන්ත අනන්ත අප්‍රමාණ ගුණ සාගරයක් ඇති බුදු කෙනෙකුගේ බුදු මුවෙන් යම් කෙනෙකුට ප්‍රශංසාවක් ලැබෙනවා නම් ඒක මහත් වූ ලාභයක් ඇටියට එදස් සැලකුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉඳලා කල්පනා කළා අපේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශංසා කළ මන්තානි බැබණියගේ පූර්ණ නම් මහරහතන් වහන්සේ මහත් වූ ලාභයක්. ඒ නිසා ඒ ලාභය නිකන් නෙවෙයි සුලද්ද ලාභෝ මහත් වූ ලාභයක් මේ ලැබුවේ කියලා උන්වහන්සේ ධර්ම සංවේගය පහළ කරා. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ වස් පවාරණයෙන් පස්සේ සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. අර පුන්න මහරහතන් වහන්සේ තමන්ගේ සෙනසුන අස් කරලා පිළියෙල කළා. උන්වහන්සේ පාත්‍රෙත්
තුන් සිවුරත් අරගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට নমස්කාර කළා සවැත් නුවර. ඒ බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා උන්වහන්සේ අන්ද වනයේට ගියා විවේකයේ පිණිස. අපේ ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වෙලාවේදී අර මන්තානි පුත්ත පුන්න හාමුදුරුවන්ගේ පස්සේ නිශ්ශබ්දව උන්වහන්සේ පසුපස්සේ ගමන් කළා. ගමන් කළා උන්වහන්සේත් අර අන්දවණේට ගිහිල්ලා එක පැත්තක අරහත් ඵල සමාධියෙන් උන්වහන්සේ වාසය කරනෝ අර පුන්න මහරහතන් වහන්සේ තවත් පැත්තක අරහත් ඵල සමාධියෙන් වාසය කරනවා. මේ දෙනවම බ්‍රාහ්මණ වංශිකයෝ. ඒ සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා මේ බ්‍රාහ්මණ වංශිකයන් දෙදෙනා දෙන්නම රන්වන් සිරුරු ඇති මේ අන්දවණය ආලෝකමත් කරමින් අර අරහත් ඵල සමාධියෙන් වාසය කළයි කියලා. ඒ අරහත් ඵල සමාධියෙන් නැගී හිටියට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුන්න මහරහතන් වහන්සේ ළඟට වැඩම කරලා ආවුසෝ ඇවැත්නි කියලා කතා කළා. ඇවැත්නි ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණේ සීල විසුද්ධිය පිණිසද කියලා ප්‍රශ්නයක් ඇහුවා. නැත ඇවැත්නි මම සීල විසුද්ධිය පිණිස නෙවෙයි. එසේනම් චිත්ත විසුද්ධිය පිණිසද? නැත ඇවැත්නි මම චිත්ත විසුද්ධිය සඳහාත් නොවේ. දිට්ඨි විසුද්ධිය සඳහාද? නැත ඇවැත්නි මම දිට්ඨි විසුද්ධිය සඳහාත් නොවේ. කාංකා විතරණ විසුද්ධිය සඳහාද? නැත ඇවැත්නි කාංකා විතරණ විසුද්ධිය සඳහාද නොවේ. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය සඳහාද? නැත ඇවැත්නි මග්ගා මග්ග ඥාන විසුද්ධිය සඳහා නොවේ. පටිපදා ඥාන දස්සන විසුද්ධිය සඳහාද? නැත ඇවැත්නි පටිපදා ඥාන දස්සන විසුද්ධිය සඳහාද නොවේ. ඥාන දස්සන විසුද්ධිය සඳහාද? නැත ඇවැත්නි ඥාන දස්සන විසුද්ධිය සඳහාත් නෙවෙයි. එසේනම් ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණේ කුමක් සඳහාද? ඇවැත්නි මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණේ අනුපාදා පරිනිවීම පිණිසය. අනුපාදා පරිනිවීම කියලා කියන්නේ පින්වත්නි සියලු උපාදානයන්ගෙන් නිදහස් වීම. එතකොට මේ ඇත්තෝ දන්නෝ උපාදානය කියන එක පංච උපාදානස්කන්ධය මුල් කරගත්තා වූ මේ තියෙන උපාදාන. ඊළඟට ඒ විතරක් නෙමෙයි ප්‍රත්‍යූපාදාන කියන එක කොටසකුත් පෙන්눔 කරනවා මේ ධර්ම පරියායන් උපාදානය කර ගැනීම. ඒකත් උපාදානයක් හැටියට පෙන්නනවා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතර ප්‍රශ්න 7 අහනවා. අනුපාදා පරිනිවීම සඳහායි කියලා ප්‍රකාශ කරාම අර ප්‍රශ්න 10 ආයෙ මුලකින්දලා අහනවා ඒ වචනේ මුලට දාලා. එහෙමනම් ඇවැත්නි සීල විසුද්ධිය අනුපාදා පරිනිවීමද කියලා. නැත ඇවැත්නි සීල විසුද්ධිය අනුපාදා පරිනිවීම නොවේ. චිත්ත විසුද්ධියත් අනුපාදා පරිනිවීම නොවේ. දිට්ඨි විසුද්ධිය එයත් අනුපාදා පරිනිවීම නොවේ. මේ විදියට අර සප්ත විසුද්ධියම පින්වත්නි නැවත සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනෝ අනුපාදා පරිනිවීමද එහෙනම් මේක. එතකොට මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා එවැත්නි සීල විසුද්ධියවත් චිත්ත විසුද්ධියවත් දිට්ඨි විසුද්ධියවත් කාංකා විතරණ විසුද්ධියවත් මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියවත් පටිපදා ඥාන දස්සන විසුද්ධියවත් ඥාන දස්සන විසුද්ධියවත් මේ කියන එකක්වත් අනුපාදා පරිනිවීම නොවේ.
එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත ප්‍රශ්න කරනවා එවත්නි ඥානවන්ත අය යම්කිසි දෙයක් ප්‍රකාශ කිරීමේදී උදාහරණයක් පෙන්නනවා ඉදිරිපත් කරන කාරණය තේරුම් ගැනීම. මට පුළුවන් ද උදාහරණයක් ප්‍රකාශ කරන්න? පුළුවනි. කොසල් මහ රජුරෝ කෝසල රාජ්‍යයේ ඉඳලා සාකේත නුවරට යන්න හදිස්සි කටයුත්තකට යන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේ කෝසල ජනපදයේ ඉඳලා මේ සාකේත නගරේ හදිස්සි කටයුත්තක් සඳහා පිටත් වෙන්න හදන කුසල් මහ රජුරවන්ට තම සේවකයන් විසින් රථ 7ක් පිළියෙල කරනවා. ඒ රථ 7න් කෝසල රාජ්‍යන පළවෙනි රථෙන් යන්න ඕන දුර ගිහිල්ලා ඒ රථෙන් බැහැලා ඒ රථේ අතහැරලා දෙවෙනි රථයට නගිනවා. දෙවෙනි රථෙන් යන්න ඕන දුර ගිහිල්ලා ඒ රථේ අත්හැරලා තුන්වෙනි රථයට නගිනවා. තුන්වෙනි රථෙන් යන්න ඕන දුර ගිහිල්ලා ඒ රථේ අත්හැරලා හතරවෙනි රථයට නගිනවා. හතරවෙනි රථෙන් යන්න ඕන දුර ගිහිල්ලා ඒ රථේ අත්හැරලා පස්වෙනි රථයට නගිනවා. පස්වෙනි රථෙන් යන්න ඕන දුර ගිහිල්ලා ඒ රථේ අත්හැරලා හයවෙනි රථයට නගිනවා. හයවෙනි රථයට යන්න ඕන දුර ගිහිල්ලා ඒ රථේ අත්හැරලා හත්වෙනි රථයට නගිනවා. හත්වෙනි රථෙන් නිරුපද්‍රිතව සාකේත නගරයට රජතුමා ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ඇවැත්නි ඒ සාකේත රටවැසියන් අහන්න පුළුවන් රජතුමනි ඔබ ආවේ මේ රටෙන්ද කියලා. එතකොට රජතුමා උත්තර දුන්නොත් මේ රටෙන්ය කියලා ඒක හරිද ඇවැත්නි? නැත්නම් ඒක වැරදි. මේ රටෙන් නෙමෙයි. පළවෙනි රටෙන් එන්න ඕන දුර ඇවිල්ලා ඒ රටේ අත්හැරලා දෙවෙනි රටෙන් ආවා. මේ ආකාරයට ඒ රට 7කින්ම ගමන් කරලා හත්වෙනි රටෙන් මේ ගමන අවසන් කළා. එතකොට අහවල් රටේ ප්‍රධානයි කියලා මෙතන කියන්න බෑ. ඒ මොකද ඒ කාලේ පින්වත්නි රජවරු දුර ගමනක් යන්න හදනකොට ඒ සතුන් බැඳපු රත නිසා ඒ සතුන්ට තියෙන වෙහෙස අරින්ට තමයි අර විදියට ටික දුරක් ඒ රතෙන් යනවා. ඊට පස්සේ එතන අනිත් රතේ රඳවල තියෙනවා. ඒ රතේ අත්හැරලා දෙවෙනි රතේට නගිනවා. එහෙම තමයි දුර ගමනක් ඒ කාලේ ගිහිල්ලා තියෙන සතුන්ට වෙහෙස නිසා. එතකොට නිසා අහවල් රතේ මේ ගමනට අහවල් රතෙන් ආවා කියලා වෙනම කියන්න බෑ. අහවල් රතේ ප්‍රධානයි කියලා කියන්නත් බෑ. ඒ මොකද මේ හැම රතයක්ම යොදලා තිබුණේ මේ සාකේත නගර පැත්තට, සාකේත නගරයට යන්නටයි. ඒ නිසා සීල විසුද්ධිය පමණක් අනුපාදා පරිණිවීම කියලා කියන්න බෑ. ඊළඟට චිත්ත විසුද්ධිය විතරක් අනුපාදා පරිණිවීම කියලා කියන්න බෑ. දිට්ඨි විසුද්ධිය පමණක් අනුපාදා පරිණිවීම කියලා කියන්න බෑ. කාංකා විතරණ විසුද්ධිය පමණක් අනුපාදා පරිණිවීම කියලා කියන්න බෑ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පමණක් අනුපාදා පරිණිවීම කියලා කියන්න බෑ. ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පමණක් අනුපාදා පරිණිවීම කියන්න බෑ. ඥාන දර්ශන විසුද්ධිය පමණක් අනුපාදා. මේ විසුද්ධි හතෙන්ම අර රත හතෙන්ම සාකේත නගරයට ආවගේ මේ යම්කිසි කෙනෙක් නිවන් අවබෝධ කරන කෙනෙක් මේ විසුද්ධි හතම අවබෝධ කරලා විසුද්ධි හතෙන්ම තමයි අර නිර්වාණය සාක්ෂාත් කරලා අනුපාදා පරිණිවීම ලබා ගන්න. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ සාදුකාර දුන්නා. සාදුකාර දීලා ඇහැව්වා ඔබගේ නම මොකද්ද? සාරිපුත්ත හාමුදුරුවෝ දන්නව. නමුත් සාමාන්‍ය එහෙම තමයි මේ ධර්ම සාකච්ඡාව. මගේ නම පුන්න. නමුත් මට බුදුරජාණන් වහන්සේ ඇතුළු සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ මගේ මෑණියන්ගේ නම මුලට දාලා. මන්තානි පුත්ත
පුත්ත පුන්න කියලා තමයි මට ආමන්ත්‍රණය කරන්නේ. ඊළඟට අහනවා ඇවැත්නි ඔබේ නම මොකද්ද? ඇත්තටම පුන්න මහරහතන් වහන්සේ මේ කවුද කියලා දන්නේ නැහැ. එහෙම සොයන්නේ නැහැ ඒ කාලේ මේ අහවල් එක්කෙනා ළඟ ඉන්න එක්කෙනාගේ වගතුකවත් හොයන්නේ නැහැ. මොකද දස කතාවෙන් තෙද ගැන්විච්ච සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන වලින් තෙද ගැන්විච්ච උත්තමයන් වහන්සේලා සසරට අප්‍රමාණ බයයි. සසරින් ගැලවෙන්න යනවා මිසක් ළඟ ඉන්න තැනත්තාගේවත් ගෝත්‍රාදී ප්‍රශ්න විමසා සිටින්න කාලය ගත කරන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන උන්වහන්සේ දන්නේ නැහැ. ඇහුව ඇවැත්නි ඔබේ නම මොකක්ද? මගේ නම නම් උපතිස්ස. නමුත් බුදුරජාණන් වහන්සේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාත් මට ආමන්ත්‍රණය කරන්නේ මගේ මෑණියන්ගේ නම ඉස්සරහට දාලා. සාරිපුත්ත සාරි බැවිනියගේ පුතා වූ බැවින් සාරිපුත්‍ර කියලා තමයි මට ආමන්ත්‍රණය කරන්නේ. අන්න ඒ වෙලාවේ තමයි පුන්න මහරහතන් වහන්සේ දැනගත්තේ මේ බුද්ධ ශාසනේ දකුණු මහා ශ්‍රාවක ධම් සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ Taman එක්කලා ධර්ම සාකච්ඡාව. එතකොට පින්වත්නි තිබෙනවා මේ බුද්ධ ශාසනේ ඊටාම උසස් ධර්ම සාකච්ඡා. මේ ලෝකේ සිද්ධ වෙච්ච ලොකුම ධර්ම සාකච්ඡාව අපේ බුදුරජාණන් වහන්සේත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද උත්තමයන් වහන්සේත් අතර තමයි සිද්ධ වුණේ. මේ ඇත්තන්ට ඒ බව මම ප්‍රකාශ කළා. මේ මහා නිදාන සූත්‍රේ මුළු සංසාරයේ පිළිබඳ නිදාණය කොටට ගත්තා වගේ මේ මහා ධර්ම සාකච්ඡාව. ඒ වගේ මහා ධර්ම සාකච්ඡාවක් තමයි මේ මහරහතන් වහන්සේලා දෙනම කළේ අපි වෙනුවෙන්. උන්වහන්සේලා සංසාරයෙන් ඈතර වෙච්ච පිරිස. උන්වහන්සේලාට නැවතත් ඌමනා කරන්නේ නැහැ මේ ධර්ම පරියායන්. නමුත් ඒ ධර්ම පරියායන් මතු කරන්න උත්සාහ ගන්නේ මොකටද? එතෙක් නිවන් අවබෝධ කරගත්ත නැති පිරිසටත් අනාගතේ නිවන් අවබෝධ කරගන්න පිරිසටත් පහසුව සඳහා තමයි මේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ. එතකොට පේනවා පින්වත්නි දැන් මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ රත විනීත සූත්‍රය. රත විනීත කියන නම ලැබුණා අර කොසල් රජතුමා සාකේත නගරයට යන ගමන උදාහරණය කරගෙන මේ මහරහතන් වහන්සේ පැහැදිලි කරපු ධර්මයක් නිසා රත විනීත. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි මහා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තරම් මේ ලෝකේ උදාහරණ දක්වන්න පුළුවන් උත්තමයන් වහන්සේලා තවත් ඇත්තේ නැහැ. ඒ නිසා වෙන්න ඕන මේ කුරුණෑගල යුගයේ ලියපු සමහර විට සද්ධර්ම රත්නාවලී ගත්තාම සම්පූර්ණ උපමා උපමේය වලින් පිරිච්ච මහ පුදුම ධර්ම ග්‍රන්ථයක් සද්ධර්ම රත්නාවලී. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඒක තිබුණ අපේ බුදුහාඳුරෝ තමයි ඒක පටන් ගත්තේ. උදාහරණ උපමා පෙන්නනේ. ඒ උදාහරණ උපමා පෙන්නන්න නැතුව පින්වත්නි මේ ධර්මයේ තෝරන්න අමාරුයි. ඒ මොකද හරි ගැඹුරු ධර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ ගම්බීර වූ ධර්මය ලෝකයාට වඩාත් පහසු වීම සඳහා අර උදාහරණ උපමා ගන්න. එතකොට මේ රහතන් වහන්සේ මේ එතකොට පේනවා උන්වහන්සේ වැදගත් දෙයක් ප්‍රකාශ කළා. හැවැත්නි මේ රත අහවල් එකේ කියලා වෙන් කළා පෙන්වන්නට බෑ අනුපාදා පරිනිර්වාණ. ඒ කියන්නේ මේ හැම රතයක්ම මේ ගමන සඳහා යෙදිලා තිබිච්ච දේවල්. මේ එක රතයක්වත් අයින් වුණොත් මේ ගමන යන්න බෑ.
එතකොට පේනවා එකක්වත් අඩු නැතුව රත 7ම තිබුණාම තමයි මේ සාකේත නගරයට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්වත්නි අපි තේරුම් ගන්න ඕන එදා කුසල රජුරවන්ට හදිස්සි කටයුත්තක් සඳහා සාකේත නගරයට ගියා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන සත්වයන්ට හදිස්සි කටයුත්තක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ඇඳිවතට ගිනිගත් කෙනා ඒ ඇඳිවත නිවා ගන්නට තමන්ගේ හිසට ගිනිගත් එක්කෙනා ඒස නිවා ගන්නට ගන්න වෑයමටත් වඩා අප්‍රමාදී විදියට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වහ කටයුතු කළ යුතුයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සූත්‍රවලම. ඒක තමයි අර ලෝවැඩ සංග්‍රහයේ තියෙන හිස ගිනිගත් මිනිසෙකු කියලා. ඒ ගිනි නිවන ලෙස අපේ වීදාගම මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කවියට නැගුවේ ඒ බුදුහාමුදුරුවෝ සූත්‍රය කියන එකම. එතකොට පේනවා දැන් අපිට මේ හදිස්සි කටයුත්තක් ඒ කියන්නේ අපිට මේ නිවන් අවබෝධ කර ගැනීම නිවන නැමැති සාකේත නගරයට යන එක හදිස්සි කටයුත්තක්. මේ අපි ජීවත් වෙන මගේ ලෝකය අත්ත සම්භූතා මගේ ලෝකය එහෙම නැත්නම් මගේ රාජධානිය මේ මගේ රාජධානියේ රජ්ජුරුව හැටියට ඉන්නේ මොකද්ද තෘෂ්ණාව. තෘෂ්ණාව විසින් තමයි මේ මගේ බඹයක් පමණ ලෝකය පරිහරණය වෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය මන මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය තෘෂ්ණාවට යටත් වෙලා තෘෂ්ණාව නැමැති රජ්ජුරුවන්ට යටත් වෙලා කරගෙන යන රාජධානියක්. මේ රාජධානිය සැනසිලිදායක එකක් නෙවෙයි. මහා කාන්තාර වලින් යුක්ත එකක්. ජාති කාන්තාරයෙන් යුක්තයි. ජරා කාන්තාරයෙන් යුක්තයි. ව්‍යාධි කාන්තාරයෙන් යුක්තයි. මරණ කාන්තාරයෙන් යුක්තයි. ප්‍රිය විප්පයෝග අම්පිය සම්පයෝග ආදී වශයෙන් පෙන්නන පංච උපාදානස්කන්ධා කියන මේ මහා කාන්තාර වලින් යුක්ත එකක් තමයි මේ මගේ රාජධානිය. ඒ වගේම මේක හාත්පසම ගිනි ගන්නවා. චක්කුම් භික්ඛවේ ආදිත්තා මේ ඇස ගිනි ගන්නවා. රූප ගිනි ගන්නවා. බුදුහාමුදුරෝ ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරන මේ ලෝකයේ ගිනි ගන්නවා. මේ ගිනි ගන්න තැනින් කාන්තාරයෙන් යුක්ත තැනක් මේක ගිනි ගන්න තැනක්. ඒ වගේම වනන්තං මෝහනං නාම කියලා මේ ඇත්තන්ට කලින් ප්‍රකාශ කළා. මේ මුලා වෙච්ච මහා වන දුර්ගයක් මේ රාජධානිය. මේකේ ජීවත් වෙන කෙනෙකුට සැනසීමක් නැහැ. ජීවිතේ සැනසීමක් කියලා අපි සලකනවා නම් පින්වත්නි ඒක අර බුදුහාමුදුරුවෝ පෙන්නනෝ සප්නයක් වගේ කියලා. බුදුහාමුදුරුවෝ සප්න උපමාවකින් පෙන්නනවා. හරියට රාත්‍රී කාලයේ දකින සිහිනයක් වගේ. ඒ සිහිනේ එළි වුණාට පස්සේ ඒක නැති වෙලා යනවා. මේ ජීවිතෙත් පින්වත්නි අපිට මේ රාත්‍රියක් තියෙනවා. ඒ නිසා මේ රාත්‍රිය තුල මේ සංසාරය නැමැති එකේ සම්පූර්ණම තියෙන්නේ එකම රාත්‍රියක් හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ රාත්‍රිය තුල අපි මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන හෝ නරක තිරිසන් ප්‍රේත අසුරනිකායක හෝ දේවනිකායක හෝ මොන තැනක උත්පත්තිය ලැබුවත් මේ රාත්‍රියේම තමයි අපි උත්පත්තිය ලබන්නේ. මේ රාත්‍රියේ හැම තැනකම අපි දකින්නේ සිහින ලෝකයක්. ඒ නිසා සප්න උපමාව බුදුහාමුදුරුවෝ පෙන්වුවා. එහෙනම් මේ ජීවිතේ පුරාවටම මේ රාත්‍රිය තුල අපි සිහින දකිනවා. ඒවයි සතුටු වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආස්වාදයේ කියන එක බොහොම తాවකාලිකක්. බහුව ආදීනව නම් බොහෝ ආදීනව
අපි ඒකෙන් ලබාගෙන තියෙනවා මේ සිහින රාත්‍රී. එතකොට පේනවා කාන්තාර වලින් යුක්ත වුණු අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වැසී ගිය සිහින රාත්‍රිය ඇති. ඒ විතරක් නෙවෙයි හාත්පසින් ගිනි ගන්න බුදුහාමුදුරුවෝ පෙන්නවා ගිනි 11කින් මේ ජීවිතය ගිනි ගන්නෝ මේ ලෝකයේ ගිනි ගන්නෝ. එතකොට ගින්නකින් යුක්ත හැමතිස්සෙම පත්තු වෙන. ඒ නිසායි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ගිනි නිවීමේ කියලා. ගිනි නිවා ගැනීම නිවීමේ කියලා. එතකොට පේනවා කොසල් රජුරවන්ට විතරක් නෙමෙයි මේ රාජධානිය අත්හැරලා සාකේත නගරය නම් වූ නිර්වාණයට යන්න අපිටත් හදිස්සි කටයුත්තක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අප්පමාදේන සම්පාදේත වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත ප්‍රමාද වෙන්න එපා මහණෙනි. එක ෂණයක්වත් අසුරු ෂණයක්වත් ප්‍රමාද වෙන්න එපා. නුඹලා ප්‍රමාද නොවි වීරිය සම්පන්නව වැඩ කිරීමෙන් මේ අවාසනාවන්ත තෘෂ්ණාව නැමැති රජු රජ වෙච්ච මේ රාජධානියෙන් දුක්ඛිත මේ රාජධානියෙන් සාකේත නම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට හැම කෙනෙක්ම අප්‍රමාදී විදියට කටයුතු කරන්නයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට කුසල රජතුමාට රත 7ක් උපකාර වුණා නම් සාකේත නගරයට යන්න. නිවන් අවබෝධ කරන එක්කෙනා දස කතාවෙන් යුක්ත කල්යාණ පුතුජනේ බවට තමන් පරිවර්තනය වෙන ගමන්ම පින්වත්නි සප්ත විසුද්ධි නැමැති රත 7ක් හරි ගස්ස ගන්නවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ රත 7න් යනෝ මේ නිවන් අවබෝධ කරගන්න. එහෙනම් මේ ආධ්‍යාත්මික ජීවිතයේ ගමනක් අපි බලන්න ඕන. ඒ නිසා පළවෙනි රතේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ නිවන් අවබෝධ කරගන්නට පින්වත්නි මේ හදිස්සි ගමනේදී අමරණීය වූ தත්ත්වය ලබා ගන්නට මේ මරණය අත්හැරලා යන ගමනේදී පළවෙනි රතය මේ ക്ഷേම භූමිය කරා යන පළවෙනි රතේ හැටියට බුදුහාඳුරෝ පෙන්වන්නේ සීල විසුද්ධිය. එතකොට දැන් හොඳටම මේ ඇත්තන්ට තේරෙන්න ඕන මේ රත හැම එකක්ම යොමු වෙලා තියෙන්න ඕන එක පැත්තකට. සීලය අර දිව්‍ය ලෝකාදී සැප සම්පත් ලබා ගන්නට නොවේ කියන එක ඊටාම පැහැදිලි මේ දේශනාව ශ්‍රවණය කරනවා. සීලය නිවන් අවබෝධය පිණිසමයි. ඊළඟට චිත්ත විසුද්ධිය නිවන් අවබෝධ පිණිසමයි. දිට්ඨි විසුද්ධිය නිවන් අවබෝධය පිණිසමයි. මේ රත ඔක්කොම හැරිලා තියෙන්නේ නිවන් පැත්තට. ඒ නිසා බෞද්ධයන්ට මේ ආධ්‍යාත්මික ජීවිතේ හරියට තේරුම් ගන්නකොට පින්වත්නි කිසි විටකවත් අර දාන සීල භාවනා ආදී දේවල් ලෞකික බලාපොරොත්තු ඇති කර ගැනීම සඳහා යොදා ගන්නට කිසිම අවස්ථාවක් නැහැ ධර්මය හරි විදියට තේරුම් ගන්න කෙනෙකුට. නමුත් ධර්මය මතු පිටින් අල්ලන කෙනෙකුට ඔය ඕන දෙයක් කරන්නට ඉඩ තියෙනවා. ඒ නිසා පළවෙනි රතය තමයි නිවන් පිණිස තියෙන පළවෙනි රතය අපිට නැග ගන්නට පින්වත්නි සීල විසුද්ධිය. හැබැයි සීල විසුද්ධිය කියන එක අපිට ආගන්තුක උනේ නැහැ. ඇයි? අපි කරන කතා අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසර්ග කතා ආදී ධර්ම නිසා. ඒ නිසා අපිට ඒක ආගන්තුක උනේ නැහැ. එතකොට සීල විසුද්ධි කියලා පෙන්වන්නේ මූලික වශයෙන් ඉන්ද්‍රිය සංවර සීලය. භික්ෂූන් වහන්සේට නම් චතුපාරිශුද්ධ සීලය. එතකොට ගිහියන්ට පොදුවේ අපි සියලු දෙනාටම චතුපාරිශුද්ධ සීලයම ඇතුල් කරන්නට පුළුවන් සීලය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒ නිසා තමයි ඉන්ද්‍රිය භාවනා කියලා වෙනම සූත්‍රයකුත් තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවර කරගන්නේ අපි කුමක් සඳහාද කියලා තේරුම් ගන්න ඕන. රූපාරාමා, රූපරතා, රූප සම්මුදිතා. මේ ඇස
රූපය ආරාම කොට වාසය කරනවා. මේ කන ශබ්දය ආරාම කොට වාසය කරනවා. මේ දිව රසය ආරාම කොට වාසය කරනවා. මේ නහය ගඳ සුවඳ ආරාම කොට වාසය කරනවා. මේ හම ස්පර්ශය ආරාම කොට වාසය කරනවා. මේ මන ධම්ම වශයෙන් ආරාම කොට වාසය කරනවා. මේ ආරාමය රමණීය එකක් නෙමෙයි. රමණීය ආරාමය කියලා කියන්නේ මේ රූපය ආරාම කොට තියෙන එක අතහැරීමයි. එහෙනම් ආරාම කියන වචනය මොනතරම් ගැඹුරු එකක්ද කියලා තේරුම් ගන්න ඕන. ආරාම රූපා වන රූපා රමණීයානි අරඤ්ඤානි ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ මේ ආරාම తත්වය පෙන්වනවා. ආරාම කියන වචනේ තේරුම රමණීය ക്ഷേම භූමිය කියන එකයි. නිදහස් භූමිය කියන එකයි. එතකොට රූපාරාමා කියනකොට රූපය ආරාම කොට ඇස වාසය කරන කෙනෙක් නම් ඒක ආරාමයක් වෙන්නේ නැහැ. පිටින් මොනතරම් ආරාම හැදුවත් ඒක ආරාමයක් වෙන්නේ මොන විදියෙන්ද කියලා ගැඹුරු දර්ශනය මේ ඇත්තන්ට තේරෙන්න ඕන. එහෙනම් අපේ මේ ඉන්ද්‍රිය සියල්ලක්ම අර පංච උපාදානස්කන්ධය ඔසවාගත්ත රූපය ආරාම කරගත්, ශබ්දය ආරම්ම කරගත්, ගන්ධය ආරම්ම කරගත්, රසය ආරාමය කරගත් තත්වෙන් අයින් වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නන අර ආරාම තත්වෙට, ക്ഷേම භූමි තත්වයටපත් වෙන්න ඕන. මේ ඉන්ද්‍රිය සංවර කරගන්න. ඒක ගැඹුරු එකක් පින්වත්. එතකොට ඒ නිසා මේ ධර්මය මායන් ධම්මෝ ගම්බීරෝ කියලා කිව්වේ. බහින්නෙම ගැඹුරු තැනක. ලේසි එකක් කියලා හිතා ගන්න එපා. ওই වේරමණී සික්ඛාපද සමාදන් වෙනවා වගේ ලේසි වැඩක් නෙමෙයි ඒක. 5යි 8යි 10යි කෝටියයි ආදී කියලා ඒව වර්ග කළා, කාණ්ඩ කළා, ශ්‍රේණිගත කළා ඒව සමාදන් වෙන්න පුළුවන්. ඒව නරකේ කියනෝ නෙමෙයි මම. නමුත් ඉන්ද්‍රිය සංවර සීලිතා ගැඹුරු එකක්. එහෙනම් ආරාමය පටන් ගන්නෙ එතනින්. රූප රතා අන්න ඊළඟට රූපේ ඇලෙන එක වළක්ව ගන්න ඕන. ශබ්දේ ඇලෙන එක වළක්ව ගන්න ඕන. ඒක ආරාමයක් කරගෙන ඉන්නත් බෑ, ඒක ඇලෙන්නත් බෑ. එතකොට පේනවා රූප සම්මුදිතා. ඒකෙන් සතුටු වෙන්නත් බෑ. මේ රූපය මෙහෙමයි. මේක ප්‍රණීත එකක්. මේක උසස් එකක්. මේක ලස්සන එකක්. මේක මිහිරි එකක්. මේක මිහිරි රසයක්. ආදී වශයෙන් සම්මුදිතා සතුටු වෙන්නත් බෑ. ආරාමය කරගන්නත් බෑ. ඇලෙන්නත් බෑ. සතුටු වෙන්නත් බෑ. අන්න ඒ තුනෙන්ම අයින් වුණාම මේ ආයතන ඉන්ද්‍රිය පින්වත්නි සංවර වෙන්න පටන් ගන්නවා. අන්න බුදුහාමුදුරෝ දේශනා. එතකොට ඉන්ද්‍රිය සංවර වෙනකොටම මේ ආයතන හයම මේ ආයතනත් රත විනීත වෙනවා. මේවත් රත. ඇහැ රූප වෙත යනවා, කන ශබ්ද වෙත යනවා, දිව රසය වෙත යනවා. එතකොට මේවත් හැමදෙස්සෙම එහාට මෙහාට යන රත හයක්. මේ ආයතන. එතකොට මේ ආයතන රත විනීත බවට පත් වෙනවා. ඉන්ද්‍රිය සංවරය. ඉස්සෙල්ලා පටන් ගන්නකොටම එහෙනම් සාකේත නම් නගරේ වූ නිර්වාණය ക്ഷേම භූමිය සාක්ෂාත් කරන්ට ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙච්ච පරම ශාන්ත නිර්වාණය සාක්ෂාත් කරන්ට අපි මොන තරම් අපේ ප්‍රඥාව පුතුල වුණාද, විහිදුනාද කියන එක පේනවා පටන් ගන්නකොටම කොච්චර ගැඹුරුද කියලා. සීල විසුද්ධි, මේ ආයතන හය මේ රත විනීත බවට පත් වෙනවා. එතකොට තමයි පින්වත්නි ඊළඟට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ ඒ රතෙන් එන්ටෝන දුරක් තියෙනවා. යන්න ඕන දුරක්. ඊට වැඩි ඒකෙන් යන්න බෑ.
ඊළඟට ඒ රතේ අත්හැරලා දෙවෙනි රතේට නගිනවා. ඒ කියන්නේ දුස්සීල වුණා කියන එක නෙමෙයි. සීලයෙන් කරගත යුතු දේ කරලා ඉවර කරගන්නවා. ඒක පස්සේ පැහැදිලි කරන්නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඊළඟට චිත්ත විසුද්ධි. චිත්ත විසුද්ධි. එතකොට අසුද්ධ කියලා කියන්නේ මොනවද? අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියන ධර්ම තුනක් මූලික වශයෙන් මේ හිතේ ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යා කියලා කියන්නේ මමංකාරය. අවිද්‍යාව තමා කෙරෙහි ඇති කරගන්න දැඩි ලෝභය. මමංකාර අවිද්‍යාව. ව්‍යාපාද ඒ ලෝභය තහවුරු කරගන්නට යම් අල්ප මාත්‍ර වූ අවහිරයක් තියෙනවා නම් හිතේ ඇති වෙන නොසන්සුන් ගතියටයි ව්‍යාපාද කියලා කියන්නේ. මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ සම්පූර්ණ වැරදි දෘෂ්ටියක ඉඳගෙන තමයි මේ චින්තනය හසුරවන්නේ. එතකොට පේනවා පින්වත්නි චිත්ත විසුද්ධිය ඇති කරගන්නට අර සීල විසුද්ධිය ප්‍රත්‍ය වුණ උපකාර වුණා. ඒ සීල විසුද්ධිය උපකාර වුණා චිත්ත විසුද්ධිය සඳහා. ඒ චිත්ත විසුද්ධිය ඇති කරගන්න. ඊළඟට දිට්ඨි විසුද්ධිය. දිට්ඨි කියලා කියන්නේ අපි තුල තිබෙන මේ රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන මමය මාගේ කියලා ගන්න ගතිය. සක්කාය දිට්ඨිය. දිට්ඨි විසුද්ධිය. අපි ළඟ බොහෝ කාලයක් දෙවියෙක් බවට පත් වෙලා හිටියත්, මිනිස්සෙක් බවට පත් වෙලා හිටියත් ඒ දෘෂ්ටිය පින්වත්නි තියෙනවා. එතකොට දැන් අපි සෝතාපන්න තත්වයට පත් වෙන තාක් කල්ම මේ දිට්ඨිය තියෙනවා. සෝතාපන්න වෙනකම් අපි කොච්චර දාන සීල භාවනාදී දේවල් කළත් ඒ දිට්ඨිය තියෙනවා. එතකොට මේ දිට්ඨිය අයින් වෙන්න ඕන. ඒ අයින් වෙන මාර්ගය තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියනවා. ඊළඟට කාංකා විතරණ විසුද්ධිය කිව්වේ සැකය. මම මීට කලින් කොහොම හිටියේද, අනාගතේ කොහොම වෙයිද ආදී වශයෙන් නොයෙකුත් සැක තියෙනවා. ඒ සැකට වඩා පින්වත්නි මේ තමන්ට මේ නිවන් මාර්ගය විවෘත කරගන්න පුළුවන්ද බෞද්ධයෙක් හැටියට සැක තියෙනවා. ඒ සැක නැති වෙන්නෙම තමන් ආධ්‍යාත්මික ජීවිතය ඉස්සරහට එන කෙනෙකුට විතරයි. ඊළඟට මග්ගා මග්ග ඥාන දස්සන තමන් යන මාර්ගය හරිද කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ ඒ මාර්ගයට එන එක්කෙනා සද්ධානුසාරී ධම්මානුසාරී කියන ධර්මපරියාය තුල විස්තර කරලා තිබෙනවා. ඒ සද්ධානුසාරී කියලා තමන් පිළිගන්න ඕන මේ ස්කන්ධ ධාතු ආයතන එහෙම නැත්නම් මේ නාම රූප ලෝකය අවබෝධ කර ගැනීමෙන් ඒ නාම රූප ලෝකය විග්‍රහ කර බැලීමෙන් විදර්ශනා කර බැලීමෙන් තමයි මේ නිවන් මාර්ගයේ විවෘත කර ගන්නට පුළුවන් කියන ඇදහිීම තමයි සද්ධානුසාරී කියන්නේ. ඒ ඇදහිීම. ධම්මානුසාරී කියලා කියන්නේ ඒ ධර්ම පරියායන්හි නිරත වීම. ස්කන්ධ පරීක්ෂා කරලා බලනවා. ආයතන පරීක්ෂා කරලා බලනවා. මේ ආදී වශයෙන් ඒ පරීක්ෂා කරමින් විග්‍රහ කරලා බලන එක තමයි ධම්මානුසාරී කියලා කියන්නේ. යන මාර්ගය හරිද කියලා. මේවා නිකන් සරල විදියට මතු පිටින් කියන්නේ ඒව පස්සේ කරුණු වෙලා දොත් විග්‍රහ කරනවා. ඊළඟට පටිපදා ඥාන දස්සන විසුද්ධි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනෝ. ඒ හරියටම Taman මේ ප්‍රතිපදාවට යොමු වුණාද? ඒකට යොමු වෙන්නේ නැතුව වෙනත් මාර්ගයකට ගියාද කියලා Tamanට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්න ඕන.
ඒ තේරුම් ගන්න පුළුවන්කම තියෙන පින්වත්නි අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී ලැබපු කෙනා සමාධි ලබන කෙනෙක්. ඒ සමාධි ලබන එක්කෙනාට තමයි මේ මාර්ගය චේතෝ විමුක්ති හැටියට මාර්ගයේ විවෘත වෙන්නේ. ඒ මාර්ගයේ විවෘත වෙනකොට ධර්මයේ පැහැදිලි කරනෝ අර විදර්ශනා ඥාන කියන එක තමයි පටිපදා ඥාන දස්සන විසුද්ධියෙන් පෙන්වන්නේ. උද්‍යව්වේ ඥානය, භංග ඥානය, පයතුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිත කම්මතා ඥානය, පටිසංකානුදර්ශී ඥානය, සංකාර උපේක්ඛා ඥානය, අනුලෝම ඥාන ආදී වශයෙන් අර ධර්මයේ පෙන. ඕකට බය වෙන්න එපා. ඕ වචන ගොඩක්. උද්‍යව්වේ ඥාන, උදේ කියන්නේ හට ගැනීම, වය කියන්නේ බිඳීම. මේ ඇතිවීම නැතිවීම මේ ආයතනයන්ට හමු වෙන එකක් නෙවෙයිනේ. ආයතනයන්ට පේන්නේ නැහැ ඇති වෙනව නැති වෙනව කියලා. ඇති වෙනව නැති වෙනව පේන්නේ යම් සමාධියකට එන ඇත්තට. ඒ සමාධිය කෙනෙකුට ඒ සමාධියකට පත්වෙච්ච තැනත්තාට ඒ අරමුණු කරගත්ත අරමුණ එක්ක තියෙන පංච උපාදානස්කන්ධය සහ ඊළඟට Tamanට නොයිකුත් විතර්ක වශයෙන් එන දේ. ඒව සමහර විට ඒ භාවනා කරන්ට වාඩි වෙන වෙලාවේ මතකවත් තිබිච්ච දේවල් නෙමෙයි. නමුත් අර විතර්ක වශයෙන් එනවා. ඒ වෙනකොට අන්න තේරෙනවා මේ මොනතරම් වේගයෙන් මේ විතර්ක සිටිවිලි එනවද කියලා. ඒ වළක්වන්නට පුළුවන්කම තියෙන්නේ පින්වත්නි අර උදයව්ව ඥානය. එහෙම නැත්නම් උදයබ්බ කියලා කියනවා. ඒක විදර්ශනා ඥානය. ඊළඟට භංග ඥානය කියලා කිව්වේ ඒක අර හට ගැනීම බිඳීම මේ දෙකටත් වඩා අර ක්ෂය වය මේක මේ හටගත්තා වූ ධර්මය ක්ෂය වෙලා නැති වෙලා යනෝ නේදයි කියලා ඊට සියුම් විදියට ඊටත් වඩා ටිකක් ලං කරලා බැලීම තමයි භංග ඥානය කියලා කියන්නේ. බයතුපට්ඨාන ඥානය කියලා ධර්මයේ පෙන්වන්නේ ඒ තැනත්තා මේ ඇති වෙන නැති වෙන ක්ෂය වෙන නැති වෙන ධර්මතාවය දැකලා පින්වත්නි අර යකෙකුට ආදී වශයෙන් මේ ලෞකික ජීවිතේ ඇති වෙන බයක් නෙවෙයි මේ සංසාරයේ පිළිබඳ ලොකු බයක් ඇති වෙනවා. මේ ධර්ම නේද මම හුරු කරන්නේ මේ කාම භූමියේ ඉඳගෙන රූප භූමියේ ඉඳගෙන අරූප භූමියේ ඉඳගෙන මේ මොන භූමියකට ගියත් එකම ජවනිකාවක් තියෙන්නේ මේ ඇති වෙලා නිරුද්ධ වෙන මේ ජවනිකාව තුල තමයි මේ සක්කාය ධර්මය එහෙම නැත්නම් අත්ත සම්භූතා කියන මගේ ලෝකය මේ මමංකාරය කියන එක තහවුරු කරන්න උත්සාහ කරන්නේ මොනතරම් බිහිසුණු දෙයක්ද මේ සසර කියලා බයතුපට්ඨාන ඥානෙ. ඊළඟට මේවා මේ විදියට බලනකොට හට ගැනීම බිඳීම ක්ෂය වීම නිරුද්ධ වීම ඊළඟට මේවා පිළිබඳ බයක් පිළිකුලක් ඇති වෙනකොට ඒ සියල්ලම තමයි ආදීනව ඥාන කියලා කියන්නේ. ඒවයි ආදීනව தත්ත්වෙච්චරයි. ඒ ආදීනව தත්ත්වේ තේරෙනකොට පින්වත්නි එයාට තව කලකිරන එක තමයි නිබ්බිදා ඥානය කියන්නේ. තව කලකිරන මේක ඉතා ඉක්මනටම අත්හරින්න ඕන. නිබ්බිදා ඥානය. ඊළඟට මේ නිබ්බිදා ඥාණයෙන් කලකිරිලා මේ දැන් මම පිටත් වෙනවා මේක අත්හරිනවා මුංචිතු කම්මත ඒක හරියට පිටත් වෙන්න පටන් ගත්තා වගේ. ඊළඟට පටිසංකානුදර්ශී ඥානය ඇත්ත වශයෙන්ම එයා මේක අත්හරිනෝ නැවත ආයි මතුවෙනෝ
සංකාර උපේක්ඛා ඥානෙ. එයාට ඊළඟට එයා උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඒ උපේක්ෂාව අර බුදුරජාණන් වහන්සේ සලායතන මහා සලායතන සූත්‍රයේ පෙන්නු අර ලෞකික තත්වයකින් ලබන උපේක්ෂාවක් නෙමෙයි. එතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සංඛාර සියලු සංඛාර කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන මේ සියලුම සංඛාර අතහැරලා යම් උපේක්ෂාවකින් විරාගානුපස්සී දර්ශනයකින් බැලීම. එතකොට පින්වත්නි ඒ தത്വයට එනකොට අනුලෝම ඥානය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ සංඛාර අත්හරිනවා. අත්හරිනවත් එක්කම ඥාන දස්සන විසුද්ධි කියන මාර්ගඵල ඥාන දර්ශනය පහළ වෙනකොට සම්මා දිට්ඨිය පහළ වෙනවා. සෝතාපන්න වෙනවා. ඒකාන්ත. එතකොට දැන් මේ වචන ගොඩක් නේ කිව්වේ ප්‍රකාශ කළේ. ඒකට බය වෙන්න එපා. මේ වචන භාවනා කරන කිසි කෙනෙකුට විග්‍රහ කරන්න බෑ. විග්‍රහ කරන්න යන්නත් එපා. මේ මොනවද කිව්වේ? මේ කර්ම. කර්ම කියන්නේ මොකද්ද? සිත සහ සිතීවිලි වල ක්‍රියාකාරීත්වය. මේ අන්තිම මොහොතේ මේ පහන් දැල්ල යතා අයම්පදීපෝ මේ සංඛාර නිරෝධය ලබන අවස්ථාවේදී මේ සිතවිලි වල ක්‍රියාකාරීත්වය. මේක විග්‍රහ කරන්නේ කවුද? කර්ම વિશે අචින්තයයි. ඒක කෙනෙකුට විග්‍රහ කරන්න බෑ. ඒක විග්‍රහ කරන එකම උත්තමයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පමණයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ අර ඒ වෙලාවේ ෂණයකටත් වඩා අඩු ප්‍රමාණයක් තුලදී තමයි මේ தත්වයන් පහළ වෙන්නේ. ඊ ඊතාසියුම් විදියට පහළ වෙන සිතිවිලි වල වෙනස, සිතිවිලි වල අන්තරය, සිතිවිලි වල ස්වභාවය විග්‍රහ කරන්න පුළුවන් බුදුහාමුදුරන්ට. අර උද්‍යව්වේ ඥානය, භංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥාන ආදී කියන්නේ මේ සිතිවිලි වල හිතා ගන්නවත් බැරි සුළු වෙනසකින් ඇති වෙන ස්වභාවයන්. කර්මය තේරෙනවා. ඒ කර්ම ස්වභාවය විග්‍රහ කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. අපේ බුදුහාඳුර තමයි ඕව විග්‍රහ කළේ. භාවනා කරන එක්කෙනාට සමහර විට මේ ඔකක් මොනවත් දන්නේ නැහැ. මේ දැන් ආවේ නිබ්බිදා ඥානයේද, භංග ඥානයේද, බයතුපට්ඨාන සමහර විට ගොරෝසු විදියට යම් යම් දේවල් තේරෙනවා. මොනවද තේරෙන්නේ? ඒවා අර නම් හැටියට නෙමෙයි. දැන් සමාධියකට හිත යොමු වුණාම දැන් මගේ හිත තැන්පත් වෙලා කියන අවබෝධය තියෙනවා. ඒවත් කර්ම තැන්පත් වුණා. දැන් මට හොඳට සමාධි නිමිත්ත හොඳට වැටහෙනවා. අනිකුත් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ ආයතන වලින් එන අරමුණු වෙන්නේ නැහැ කියන අවබෝධය. ඊළඟට අර මේ භාවනා අරමුණේ තැම්පත් වෙච්ච තත්ත්වයක් අනිත්‍යයි කියලා බලනකොට පින්වත්නි ඒකත් නිරුද්ධ වෙනව දන්නවා. ඊළඟට නොයිකුත් විතර්කෙන්ට පුළුවන් ඒ වෙලාවෙත්. ඒ විතර්කත් එනවා දකින්න. නමුත් යම් අවස්ථාවක විතර්ක සංසිඳිලා නිශ්ශබ්ද වෙච්ච මහා ජලකඳක් වගේ මේ සංකාර උපේක්ඛා තත්වයක් එතනත් පහළ වෙන්න පුළුවන්. අර අතන කිව්ව සම්පූර්ණ தත්ත්වෙ නෙවෙයි එතනත් ප්‍රථම ධානයෙන් සංකාර උපේක්ඛාවක් ඇති වෙන්න පුළුවන්. මහා මුහුද නිකන් නිසොල් යථාපි රහදෝ ගම් ගැඹුරු මුහුද නිශ්ශබ්ද වගේ සැනසිලිදායක තැනක් වෙන්න පුළුවන්. එතකොට කය ගැන දැනෙන්නේ සිතිවිලි ගැන දැනෙන්නේ අරමුණ ගැන දැනෙන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් ගතියක් දැනෙනවා. ඒ නිදහස් ගතිය දැනෙන එක්කෙනාට පින්වත්නි දැන් එතන ඉඳලම අර මුල ඉඳලම විග්‍රහ කරන සීරම සිතිවිලි වල ඉතාසියුම් එකකින් අනිත් එක වෙනස් වෙන ස්වභාවයත් ඒවයි තියෙන අන්තර් සම්බන්ධයත් ඒවයි නිරෝධයත් හට ගැනීමත් කියන මේ සියලු කර්ම පරියායම
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ඇරුණු කොට පින්වත්නි ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේවත් ඒ විෂය විග්‍රහ කරන්න ගිහිල්ලා නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනෝ ඒ විෂයන් කර්ම විෂය, බුද්ධ විෂය, ලෝක විෂය ආදී අචින්ත්‍ය වූ විෂය ඒවා හිතලා සාමාන්‍ය කෙනෙකුට ගන්න. බුදුරජාණන් වහන්සේත් ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර තියෙන වෙනස. ඒ සූත්‍රවල පෙන්නලා තියෙනවා. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේම මේ මහ පොළොව වගේ සාරිපුත්‍ර කියලා දේශනා කරනවා. ඒ මහ පොළොව වගේ මහා බාරසර ඇති මහා ප්‍රාඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් අර සිටිවිලි වල අන්තරය සහ ඒවයි ඒ தત્ත්වය පෙන්වන්නට ඒ කර්ම විශ්ේ බෑ. ඒක බුදු කෙනෙක්ම වෙන්න. එතකොට තේරුම් ගන්න ඕන පින්වත්නි අර පෙන්නපු නව මහා විදර්ශනා ඥාන හැටියට පෙන්නන අභිධර්මයේ ඒවා නැවත නැවත විග්‍රහ කරලා පෙන්නපු ඒ ධර්ම ඔක්කොම ඒ කර්මපරියායන් භාවනා කරන යෝගාවචරයේකට මේ අහවල් දේ කියලා ලේබල් කරන්න බෑ. නමුත් යම් යම් කොටසක් එයාට වැටහෙන්න පුළුවන්. වැටහෙනවා. අන්න එහෙම ඇවිල්ලා එයාට මේ විතර්ක සම්පූර්ණම නැති වුණාම සංසිඳුනහම එයාට සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ සමාධියකින් තොරව මාර්ගඵලයක් ලබන්න බෑ. එතකොට දැන් ඔක්කොම පෙන්නුවේ අර මාර්ගී මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. මේ මාර්ගය තමයි පෙන්නුවේ. සිතිවිලි වල ක්‍රියාකාරීත්වය. ඊළඟට ඥාන දස්සන විසුද්ධිය ඒ කියන්නේ සෝතාපන්න ආදී තත්ත්වයන්ටපත් උන. ඒ සෝතාපන්න තත්ත්වයටපත් වෙච්ච කෙනා විමුක්ති ලැබලා තිබෙනවා. විමුක්ති ඥාන දර්ශනක් ලැබලා තිබෙනවා. ඒ විමුක්ති ඥාන දර්ශනවල අකෝප්‍ය නොවන ධර්මත් උන්වහන්සේත් ලැබලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ධර්ම. එතකොට පෙන්නනවා පින්වත්නි මේ විසුද්ධි කියලා කියන්නේ. එතකොට පේනවා දැන් අර රත උපමාවෙන් මේ රතින් අනිත් රතේට නැග්ගේ රතිය අතෑරලා. හැබැයි රතින් ආපු දුරත් ඇරියේ නැහැ. අන්න ගැඹුරු තැන. ඕක අල්ලන එක ලේසි නෑ. දැන් කෙනෙකුට බණ අහගෙන ඉන්නකොට හිතෙන්ට ඇති සීල විසුද්ධිය දැන් අත්හැරලා චිත්ත විසුද්ධිය ගත්තා. හැබැයි එතන ප්‍රත්‍ය ගහනත්තාය කියන එක අත්හැරියට සීල විසුද්ධියෙන් ලබාගත්තා වූ අවබෝධය දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන එකෙන්ට ආවා. දෘෂ්ටි වලින් තොර සීලයක් බවට පරිවර්තනය කරන්න. අර චිත්ත විසුද්ධිය. ඒක ගැඹුරුයි. එතකොට පේනවා එහෙනම් රතය අත්හැරියා. රතේ කියන්නේ ප්‍රත්‍යය. ප්‍රත්‍ය කියන්නේ මේවට උපකාර කරගන්නා වූ ධර්ම. නිත්තරණත්තාය නෝගහනත්තාය බුදුහාමුදුරෝ දේශනා කරනෝ ඊතර වීම පිණිස මිස මේවා කරේ තියාගෙන යන්න නොවේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පවා අත්හරිනෝ. ඒවත් ප්‍රත්‍ය. ඒව ප්‍රත්‍ය උපාදානය. එතකොට මේ ප්‍රත්‍ය උපකාර කරගන්නවා. හැබැයි ඒ ප්‍රත්‍ය වලින් ලබාගත්තා වූ අවබෝධය කියන එක ඉතාසියුම් එකක් ගැඹුරු එකක්. දැන් ඒ සීලෙන් ලබාගත් අවබෝධය තමයි අර දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා කිව්වේ. එතකොට එහෙම කියන ප්‍රකාශ කරනකොට අර ඒක අනාගාමි දක්වාම මේ වචනේ පිරිසිදුයි. ඒ නිසා සීල විසුද්ධි කියලා ප්‍රකාශ කළා. ඒක සීල විසුද්ධි කියලා පෙන්වුවා. ඒ නිසා ඒක සීල විසුද්ධියක් බවට පරිවර්තනය. අනාගාමී දක්වා මේ වචනේ පෙන්වන්නට පුළුවන් නිසා. එතකොට පේනවා පින්වත්නි දැන් අර අවබෝධය ලැබමින් ඊට එහාට ටිකෙන් ටික මේ සිතිවිලි යුද්ධයක් මේ තියෙන්නේ.
මේ සිටිවිලි යුද්ධේ පටලැවිලි ඉන්න ගතිය ලිහිලා ගිහිල්ලා සම්පූර්ණ තම්මයතා කියලා කියන්නේ කිසියම් තැනක එක මොහොතක්වත් හිර වෙන්නේ නැතුව අතම්මයතා తত্ত্বය මහා සලායතන සූත්‍රයේ අතම්මයතා. දැන් ධ්‍යාන ලැබපු අය තම්මයතාවයන්ට අහුණ. තම්මයතාවය කියලා කියන්නේ මේ ධ්‍යාන ලැබලා මහා කම්ම විභංග සූත්‍රයේ පෙන්නන ධ්‍යාන ලැබලා ඊ ධ්‍යානයේ ඉඳගෙන දිබ්බ චක්කු ආදී ඥාන ලැබුවාම පේනෝ සමහර අය මැරෙනෝ. ඒ මැරිලා ගිහිල්ලා සුගතිවල උපදිනවා. හැබැයි ජීවත් වෙනකොට ඒගොල්ලන් පව්කම් කරනවා නොයෙකුත් දේවල් කරනවා. ඊළඟට ඒ අය කියනවා පව්කම් කරපු අය ගිහිල්ලා සුගතිය ඉපදුනා. ඒ නිසා පව් කරයි කියලාත් පින් කරයි කියලාත් වෙනසක් නැහැ. දෙගොල්ලම ගිහිල්ලා සුගතිය තමයි උපදින්නේ කියලා අර දිබ්බ චක්කු ඥානෙ ලබ. එතන තම්මයතාවයක් තියෙනවා. තම්මයතා කියන වචනේ තමයි බුදුහාඳුරෝ පාවිච්චි කරේ මහා සලායතන සූත්‍රය. තම්මයතා. ඒ කියන්නේ වැරදි විදියට හිර වෙලා ඉන්නවා. ඒ නිසා කර්ම વિશે විග්‍රහ කරන්න බෑ බුදුහාමුදුරන්ට අරුණකොට. බුදුහාමුදුරෝ තමයි ඒ ක්ෂණයේදී මේ පුජ්‍යලයාගේ සිටිවිල්ල ගැන හරියටම කියන්නේ. එතකොට අර දිබ්බ චක්කු ඥානය ලැබුව එක්කනට ඒක පේන්නේ නැහැ. ඒ නිසා වැරදි මතයක වැරදි දෘෂ්ටියකට එළඹෙනවා කියලා බුදුහාමුදුරෝ පෙන්නනවා. එතකොට පේනවා පින්වත්නි සීල විසුද්ධි අපි ළඟා කරගන්න ඕනේ. ඒක අපිට බැරි එකක් නෙවෙයි. ඒ පළවෙනි රතය. හැබැයි මේ පළවෙනි රතේට එන්ට අර දස කතාවෙන් යුක්ත වෙන්න. එහෙනම් හොඳට මතක තියාගන්න සසරට බය නම් නිකන් හරි. මේ මනුස්ස ජීවිතය අපිට සම්මුති මරණයත් එක්ක නැති වෙලා යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මහා විතියට පරිහරණය කරන මේ පින් ඇති මනුස්ස ජීවිතය සම්මුති මරණයත් එක්ක අපිට නැති වෙනවා. අපිට ඉතින් අනිත් දේවල් නැති වුණාම මොකද? මේක නැති වෙනවා. ඒ නිසා පින්වත්නි මේක අපි වහාම මේ මනුස්ස ජීවිතේ ඉන්න අවස්ථාවේදී සීල විසුද්ධිය අපි නියම රතේට නගින්න ඕන. අර විශාකා මහෝපාසිකාව සිල්පිරිසකින් ප්‍රශ්න කරනකොට ඒ එක එක අය කිව්ව එක එක විදිය මම මේ සිල් රකින්නේ සිල් සමාදන් වෙලා ඉන්නේ මගේ ස්වාමියාගෙන් සිද්ධ වෙන කරදර වලින් නිදහස් වෙන්න. තව කෙනෙක් කිව්වා මම මේ සිල් රකින්නේ මට දරුවන් නැති නිසා. තව කෙනෙක් කිව්වා මට හොඳ පුතුන් ලැබෙන්න. ඉන්දියාවේ පුතාලනේ ලැබුණොත් නේ අනිත් අය මහ ප්‍රශ්න ඇති. තව අය කිව්වා මම මේ සුගතියට යන්න. එක එක ලෞකික කතා ඔය ඔක්කොම බුදුහාමුදුරන්ට දේශනා කරා. යතා දණ්ඩේන ගෝපාලෝ ගාවෝපාචේති ගෝචරං. ඒවං ජරාච මච්චූච ආයුපාචෙන්ති පානිනං. ඒක මං ගුවන්විදුලි දේශනා කරලා තියෙන උඟක් ඉස්සර සමහර අය අහලා ඇති. මාණෙනි ගොපළු දරුවෙක් කෙවිතක් අතින්ගෙන තම ගෙරි සරකුන් තනබිම් කරා කැඳවාගෙන යන්නාසේ ඒවං ජරාච මච්චූච ආයුපාචෙන්ති පානිනං. අපේ ආයුෂ කියන එක කාලා දානෝ ජරා ව්‍යාධි මරණ විසින්. ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්ම විසින් අපේ මොනවද නැති කාලා දාන්නේ ආයුෂ. ඉතින් අපි ආයුෂ බලාපොරොත්තු වෙනවා 50 නෙවෙයි 60 නෙවෙයි 70 නෙවෙයි අනේ 100ක් හරි ඉන්නවනම් කොච්චර හොඳද කියලා. හැබැයි ඒ ආයුෂ කන්නේ කවුද? ජාතිය විසින් කනෝ, ජරා විසින් කනෝ, ව්‍යාධිය විසින් කනෝ, මරණය විසින් කනෝ, මේ ධර්ම විසින් කනෝ. ඒ කෑමට අයින් කරලා අපිට වෙනම ආයුෂ ටිකක් ලැබිලා නැහැ. ජීවිතය ගැන කල්පනා කරන්න. එක ක්ෂණයක් අසුරු ක්ෂණයක් අපේ ආයුෂ ඒ ධර්ම වලින් අයින් කළා අපිට ලැබුණේ නැහැ. ඒ නිසායි දුක්ඛේන නීයති ලෝකෝ. මේ දුක මතමයි මේ ජීවිතේ තියෙන කියලා දේශනා කරනවා. අර ජාති කියන
නිරන්තරයෙන්ම ඉන්ද්‍රීන් හසුරනකොට පංච උපාදානස්කන්ධේ නැමැති જાතිය හැම ෂණේම හට ගන්නවා බිඳෙනවා. මේ ශරීරයේ හැම ෂණේම උපදිනෝ බිඳෙනෝ. මරණයත් එක්ක තියෙන. જાතියත් එක්ක තියෙන. අපිට ආවුෂ වෙන් කළ ගන්නට බෑ. ඒ නිසා සක්කාය දිට්ඨිය නැමැති කෙවිත අරගෙන ඇස නැමැති කන නැමැති දිව නැමැති ශරීරය නැමැති මනස නැමැති ගෙරි සරකුන් තනබිම් කරා කැඳවාගෙන යනවා. ගෝචර භූමියට. රූප ශබ්ද ගන්ධ රස නැමැති ගෝචර භූමියට කැඳවාගෙන යනවා. ඒ ගෝචර භූමියේ ඒ සක්කාය දිට්ඨිය නැමැති කෙවිතෙන් මේ ගොපළු දරුවා විසින් අර තනබිම් වල මේ ගබයන් සැරිසරවලා තන දවස පුරාම තන කාලා වතුර බීලා රැ වෙනකොට ආපහු කැඳවාගෙන එනෝ මේ ගුහාවට අසරීරං ගුහාසයන් මේ ගුහාව ඇතුළට අරගෙන එනවා මේ ඉන්න තැනට ඇවිල්ලා ඔන්න දැන් ඉන්නේ නිදා ගන්නකොට පොඩ්ඩක් අර කෙවිත බිමින් තියෙනවා. එතකොට තද නින්දට ගියාම සක්කාය දිට්ඨියක් කියන එකක් මතක නැහැ. මම ගෑණියෙක්ද පිරිමියෙක්ද මට කොච්චර ඉඩම් තියෙනවද බැංකුවේ කොච්චර සල්ලි තියෙනවද ඒව මොකක්වත් මතක නැහැ. තද නින්දට ගියා. වහිනවද රැයද දවල්ද මොකක්වත් අර කෙවිත ඩිංගක් බිම තියලා. ආයි එලි වෙනකොටම ගන්නේ ඉස්සෙල්ලම සක්කාය දිට්ඨිය මමය මගේ ආත්මය මේ ඇස මගේය මේ කන මගේය මේ ගේ මගේය මේ ශරීරය කෙවිත අතට අරගෙන ආපව රූප ශබ්ද ගන්ධ රස කියන තනබිම් කරා මේ ගෙරි සරකුන් අරගෙන එහෙනම් මේ රත විනීතද මේ රත අවිනීතයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධියක් කරේ මේ ගෙනියන්නේ. එහෙනම් අපි නිරන්තරයෙන්ම පින්වත්නි මේ තනබිම් කරා ගෝචර භූමි කරා අර ගොපළු දරුවන් ගෙරි සරකුන් කැඳවාගෙන යන්නාසේ මුළු ජීවිතේ පුරාම මේ ඉන්ද්‍රිය සක්කාය දිට්ඨිය මත හසුරවන බව අපි තේරුම් ගන්න ඕන. ඊළඟට රාත්‍රී කාලේ නිින්ද යනකම් අර දවල් තිස්සේ කාපු තනකොළ ආපහු අමාර කනෝ. ඒ කියන්නේ ආපහු අපිට අර මනසේ දාගත්ත දේවල් නැවත සීකර කර ඒවා තලු මරමින් මේ රූපය හොඳයි මේ ශබ්දය හොඳයි අහවලා මට බැන්න අහවලා දොස් කිව්වා ආදී කී නැවත අර හරක වගේම අපිත් අර ඇතුළු ගබඩාවේ තියෙන කාපු තන ආපහු අරගෙන එතකොට එක සැරයක් නෙමෙයි සංකාර උපදින්නේ. ඒ වෙලාවේ සංකාර හටගත්තා. දැන් ආපහු මනසේ ක්‍රියාකාරීත්වය තුල ආපහු සංකාරෝ. එතකොට පේනවා කර්ම කියන එක මොන තරම් විදියට අපි රැස් කරනවද. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ওই හරක නිදහස් කරන්න පින්වත්නි එතකොට අර සේරම හරක් නිදහස් වෙනවා Tamange ළඟ ඉන්න. ඇස නිදහස් වෙනවා. කන නිදහස් වෙනවා. දිව නිදහස් වෙනවා. ශරීරය නිදහස් වෙනවා. තමා ළඟ ඉන්න අර හරක නිදහස් කරෝ. හරක නිදහස් කරොත් කෙවිතක් ඕනේ නැහැ. ගොපළු දරුවෙකුත් උවමනා කරන්නේ නැහැ. එහෙනම් ජාති ධම්මෝ ජරා ධම්මෝ ව්‍යාධි ධම්මෝ මරණ ධම්මෝ කියන ධර්මයන්හි මේ Tamange ආවුෂ ගෙවගවා යන මේ අවාසනාවන්ත ජීවිතේ නෑ. එයාට මේ සාකේත නම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට කෙනෙකුට ලැබෙනවා. ඒ නිසා තමයි පින්වත්නි චිත්ත විසුද්ධි ඉන්ද්‍රිය සංවර සීලයට අපි එන්න ඕන. චිත්ත විසුද්ධි සිත පිරිසුදු කරගන්නට භාවනාදී ගුණධර්ම වැඩි කරගන්න ඕන. මේ විදිහට රත හතෙන්ම ගිහිල්ලා රත හතම අත්හරින එකට ඒ රත හත ප්‍රත්‍ය උපාදානයයි. රත හතින් ගිහිපු දුර අත්හැරියේ නැහැ. දුර කියන්නේ ප්‍රඥාව අවබෝධයයි. අවබෝධය අත්හැරියේ නැහැ ප්‍රත්‍ය අත්හැරියා. ප්‍රත්‍යත් එක්ක ප්‍රත්‍ය උපකාර කරගත්තේ මොකද්ද?
මේ ග්‍රහණය මේ අල්ල ගැනීමත් හරින මොන අල්ල ගැනීමක්ද? රූපය මගේ කියලා අල්ලගත් එක. වේදනාව මගේ කියලා අල්ලගත් එක. සංඥාව මගේ කියලා අල්ලගත් එක. සංකාර මගේ කියලා අල්ලගත් එක. විඥාන මගේ කියලා අල්ලගත්ත මේ ගහනත්තාය. තදින් අල්ලගත්ත මේ භවය පිළිබඳ තියෙන කැමැත්ත. ඒකත් අත්හැරියා. ඒකත් ඇරීමට උපකාර කරගත්ත ප්‍රත්‍ය අර රත ටිකත් අත්හැරියා. ඊතර වීම පිණිස මිස කරේ තියාගන්න යන්න නොවේ කියලා බුදුහාඳුරෝ දේශනා කරේ අන්න ඒ කාරණාව. ගැඹුරුයි. එතකොට පින්වත්නි දැන් අපිට පේනවා එදා මන්තානි පුත්ත පුන්න සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ ගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආව ඇවැත්නි ඔබේ නම මොකද්ද කියලා අහුවාම නම ප්‍රකාශ කළා. අද ඉන්න රහතන් වහන්සේලා නම කියන්නේ නැහැ. අද ඉන්න නම කියන්නේ නැහැ. එදා නම කිව්වා. ඊළඟට නැවත පෙරලා ඇහුවා සාරිපුත්ත ආන්දරන්ගේ නම. ඒ නම කිව්වා. එතකොට මේ අපේ ජීවිතේ දිහා බලනකොට පින්වත්නි අපි මෙතනින් ගැඹුරෙන්ම අවබෝධ කරගන්න ධර්මය තමයි අපිට හදිස්සි කටයුත්තක් කියන එක. ඒකට මොන කටයුත්තක්වත් ඒකට කලින් කරන්ට අපි කියනවා නම් නෑ මම මේක අත්තරලා මම මේ කටයුත්ත තමයි කරන්නේ කියලා කිව්වොත් මේක හදිස්සි කටයුත්තක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරක තේරිලා නෑ. එහෙනම් අද මේ ලෝකෙ මිනිසු කනෝ බොනෝ දඟලනෝ ගීත ගායනා කරනෝ ආටෝප සාටෝපමත් දේවල් වලින් ජීවිතේ පුරව ගන්නවා. මේ ජරාවට ගඳ ගහන මේ ජීවිතේ කිසිම සාරයක් නැති මේ ලෝකේ. එතකොට පේනවා ඒවට මහා කාලයක් මිනිස්සු ගත කරනවා. මේකට ගත කරන්න හදන්නේ අන්තිම මොහොතේ පුළුවන්ද කියලා බලන්න. අන්න එතකොට පේනවා මේක හදිස්සි කටයුත්තක්. හදිස්සි කටයුත්තක්. මේගොල්ලන්ගේ හදිස්සි කටයුත්ත මොකද්ද? කන එක, බොන එක, නටන එක, දඟලන එක, වියදම් ගන්න එක, ඊතර යන එක, පෙරලා වඩින එක ඔක්කොම ඒව තමයි ඔක්කොම හදිස්සි කටයුතු. අනිත් එකක්වත් හදිස්සි කටයුතු නෙවෙයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ජීවිතේ ස්වභාවය තේරුම් ගන්නකොට අපිට තියෙන හදිස්සි කටයුත්ත මේ නිර්වාණය අවබෝධ කරගන්න. ඒ සඳහා අපි වහවහාම පින්වත්නි කටයුතු කරන්න ඕන. එතකොට දැන් මේ අයට යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති මේ සූත්‍රයේ පිළිබඳ කෙටි විවරණයක් තමයි අපි දේශනා කරන්නට යෙදුනේ. මේ පංච උපාදානස්කන්ධය අපිට තියෙන දික්ටි වශයෙන් අල්ලගෙන ඉන්න ගතිය. ඒක අත්තරින්නමට නම් භාවනා කරන්න ඕන. භාවනා කරන කෙනෙකුට තමයි ඒක පහසුවෙන් පුළුවන්. අනිත් පැත්තෙන් මේ දේශනා ක්‍රමය මේ විදිහට ශ්‍රවණය කරගෙන යනකොට අපිට පුදුම විදියට අපිට ධර්ම අවබෝධයක් ලැබෙනවා. ඒක හිතන්න බැරි විදියට. දැන් මේ දේශනා 20 යම් කෙනෙක් මුලක ඉඳලා හොඳට නැවත ශ්‍රවණය කළොත් මේ අයට පුදුම විදිහේ ධර්මඥානයක් ලැබෙනවා. ඒ ධර්මඥානය නිකම්ම වචන ගොඩක් නෙවෙයි අවබෝධඥානයක් බවට පරිවර්තනය වෙලා සියලු ක්‍රියා මේ ඇත්තන්ගේ තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්කම. ඒක අපි කල්පනා කරගන්න ඕන. එහෙම කල්පනා කිරීමෙන් තමයි පින්වත්නි අපේ ජීවිතේ ගොඩ ගන්නට පුළුවන්කම ලැබුණේ. අර පැරණි බණ පොත්වල තියෙනවා නොයෙකුත් උපමා මේවට පෙන්නලා. සර්ප කුණක් හිසේ දාගත්තා වගේ මේ සර්ප කුණ
කාගේ හරි බෙල්ලේ දැම්මොත් මේක කොයි වෙලාවෙ ගලවලා වීසි කරන්න ඕන කියන කල්පනාව එයා තුල ඇති වෙනවා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය ගැන කල්පනා කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේක සර්පකුණක් වගේ. අපිට තේරුන්නේ නැති වුණාට. ඒ වගේම තව කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ වගේ ඕන තරම් කතා තියෙනවා ගොඩක්. එක්තරා පුරුෂයෙක් යක්ෂණියක් එක්තරා පුරුෂයෙක් එක්ක ජීවිතයක් ගත කළා. එතකොට මේ පුරුෂයා දන්නේ නැහැ මෙයා යක්ෂණියක් කියලා. නමුත් අර විස්මාරු කරගන්න පුළුවන් යක්ෂයන් යක්ෂණියන් ගැන බණ පොතේ තියෙනවනේ. ওই ජාතක පොතේ තියෙනවනේ. ඉතින් මේ යක්ෂණියෙක් වාසය කරනකොට රැයට ඇහැරිලා බලනකොට මේ භාර්යාව Tamange නැහැ. දවසක් මේ පුරුෂයා අර භාර්යාව කොහෙද යන්නේ මේ නැගිටලා බලනකොට අමුසොහනට යනවා. මොකටද යන්නේ? මිනිමස් කන්න. මේ යක්ෂණියා. එතකොට මේ පුරුෂයා කල්පනා කළා Taman ජීවත් වෙන්නේ මේ යක්ෂණියක් එක්ක. ඒ නිසා වහා ජීවිතය ආරක්ෂා වෙන තැනකින් පලා යන්න ඕන කියලා පැන ගියා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධයත් ඒ වගේ එකක්. ඒක තේරුම් ගත්ත මොහොතේ එයා ජීවිතයේ ආරක්ෂාව සඳහා ජීවිතයේ අභය සඳහා යනවා කියලා දේශනා. දැන් අද නම් ඒ විදියට පේන්න යක්ෂ යක්ෂණියව ඇත්තේ නැහැ. ඉතින් මිනිස්සු එක්ක වාසය කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අද යක්කුණ්ඩ යක්ෂණියන්ට කන්න මිනිත් ඇත්තේ නැහැ. ඔක්කොම එම්බාම් කරලානේ තියෙන්නේ. එම්බාම් කරපුවා මේ එම්බාම් කරලා ඒවට පෝමිලින් දාපු හින්දා කෑවොත් යක්කුත් මැරෙනවා. මාළු වලටත් දානවලු නේද? එතකොට ඒ කාලේ අමුසෝනට දානවා කියන්නේ ගොඩක් දවසක් තියාගන්න නැහැ නේද? දෙද්ද කොතලි වෙලා කැලේට දානවා. ඒක යකෙකුට කන්න පුළුවන්, සතෙකුට උනත් කන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ කාලේ එහෙම අමුසෝනට දාන හින්දා තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ නවසීවතික භාවනා. අන්න එහෙම තැනට ගියාම අර පෝමිලින් ගහපු නැති මිනිනේ ඕන තරම් තියෙන්නේ. ඒවා ඉදිමෙනෝ, නිල් වෙනෝ, පුපුරනෝ, වැක්කිරෙනෝ, ඊළඟට මස් ලේ වෙන් වෙනෝ ඇට වලින්. ඒව වේලිලා යනවා. ඇටකටු පරවිපියාපත් වගේ කැඩිලා යනවා. මේ ආදී වශයෙන් නවසීවතික භාවනාවක් කායානුපස්සනාව ඇත්තේ බුදුහාමුදුරුවෝ පෙන්නලා. එතකොට අපේ ජීවිතයේ පින්වත්නි අපි හැම මොහොතකම බෞද්ධයන් හැටියට ගිහි පැවිදි අපි හැම සියලු දෙනාම අර දස කතාවෙන් යුක්තව ධාර්මික කතාවෙන් යුක්තව මේ සප්ත විසුද්ධි ජීවිතේ පුරුදු පුහුණු කළා. මේ ජීවිතේදීම අපේ ජීවිතේ සසරින් එතර කරගන්නට හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න. ඉතින් ඊට වඩා අනුශාසනා කරන්නේ නැහැ. අපි සුළු වෙලාවක් භාවනා කරනවා. මෛත්‍රී භාවනාව කරන්න සුළු වෙලාවක්. මම අවෛරී වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා කෙලෙස් සිඳී පිය නැත්තෙක් වෙම්වා ශාන්ත සිත් නැත්තෙක් වෙම්වා ඉදිරිපසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා දකුණු පසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා
වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා පිටුපසින් අනන්තය තෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා වම්පසින් අනන්තය තෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා ඉහලින් අනන්තය තෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා පහලින් අනන්තය තෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා දස දෙසින් අනන්තය තෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් ඉඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. දිනපතා මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. සමාධියක් බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ භාවනාව පුහුණු කරන්න. ඉතා පහසුවෙන් සමාධියක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනාව පුහුණු කරන්න. අසුභ භාවනාව මෙනෙහි කරන්න. බොහොම පහසුවෙන් සමාධියක් ලබා ගන්න පුළුවන්. ආනාපාන සති භාවනාව පුහුණු කරන්න. සමාධියක් ලබා ගන්න පුළුවන්. බුද්ධානුස්සති භාවනාව මෙනෙහි කරන්න සමාධියක් ලබා ගන්න පුළුවන්. ඒ සමාධි අපි යන්නේ දැන් ක්‍රියා විග්‍රහය කියන කොටස සූත්‍රවල මම ටික ටික පෙන්නනවා. දැන් දේශනාව ශ්‍රවණය කරනකොට මේ ඇත්තන්ට ක්‍රියා විග්‍රහ කරලා පෙන්නවා. තමා තුලින් මේ ධර්මය පෙන්වුවා. අන්න තමා තුලින් මේ ධර්මය පෙන්වන්නකට තමයි ක්‍රියාව. ඒ ක්‍රියා විග්‍රහ කරමින් කරන දේශනාව තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය. ඒ දේශනාව කරනකොට එහෙම සමාධි ලැබලා නිවන් අවබෝධ කරගන්න. ඒකයි බණ කියනකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි කියන මේ දෙක තමයි, ওই ප්‍රත්‍ය දෙක තමයි
සෝවාන් වෙන්න මුල් වෙන්නේ. ඒකට අපහසු ඇත්තන්ට තමයි ওই චේතෝ විමුක්ති කියන භාවනා මාර්ගය යන්නේ. තමන් කැමති මාර්ගයේ ගිහිල්ලා වහවහාම මේ නිවන් මාර්ගය විවෘත කරගන්න කටයුතු කරගන්න. කරණීය සූත්‍රයේ දේශනා කළා දෙවියන්ට පින් දෙන්න හැමදෙනාම. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙත් සක්කෝ ජෝච සෝජෝච සුවචෝ චස්ස මුදුවනති සන්තුස්සකෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලවකඋත් සන්ත්‍රින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු නච කුද්දං සමාචරේ කිංචේත විඤ්ඤෝ පරේ උපවත් සුඛිනෝ වා කේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු යේකේ චිපාන භූතත්ති තසාවා ථාවරා අනවසේසා දීඝාවායේ මහන්තා මජ්ජිමාරස්ස කානුකතුලා දිඨාවායේව ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්බ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුප් නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ භ්‍යාරෝසනා පටිඝ නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතා ආයුසායේක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූත මාන සම්භාවයේ අපරිමාණං මිත්තං ච සබ්බලෝ මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච අසම්බාදං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ සයානෝ ආයාව තස්ස විගතමිත් ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම් කාමේසු විනේයගේ දං නහි ජාතු ගබ්බසේ පුනරේති ආකාශට්ටා ච බුම්මට්ටා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකසා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු මං පරං ඉදම්මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං
සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු. ඕම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.